අපි එතකොට මේකදී ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ටික සාකච්ඡා කරලා ඉවර කරමු. වෛශ්‍රාවි පද්ධතියත් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. කවුද කියවන්නේ අපේ? ලක්මි කියවුවා චමුදී කියන්න පුතේ ඇඳුම නෙමෙයි ඇඳුම කියන්න බලන්න පුතේ. ඇදුම යනු ආසාත්මිකතාවකි. වාතයේ පවතින දූවිලි පරාග ලීකුඩු සත්වලොම් දුම් වැනි කුඩා අංශුවලට ශ්වසන පද්ධතිය දක්වන ආසාත්මිකතාව නිසා ශ්වාසනාලිකා ඇතුළතින් ඉදිමීම හරස්කඩ කුඩාවීම නිසා ආශ්වාස කිරීමේ අපහසුතාව ඇතිවේ. ආශ්වාසයේදී සිහින් හඬක් නිකුත් වේ. අන්න හරි. පුතේ මේ ඇස්මා. ඒ කියන්නේ පුතේ දැන් අපේ ඇලර්ජිස් තියෙනවනේ. දැන් එක එක ඇලර්ජිස් තියෙනවා ඇති පුතේ. ආසාත්මිකතාව. දැන් මේ පන්ති කතා කරනකොට කිව්වා ඒක. දැන් ඕගොල්ලන්ටත් ඇලර්ජිස් තියෙනවා ඉන්නවද? සමහර අයට මාළු කන්න බැරි අය ඉන්නවා. බල මාළු. ඉස්සෝ කන්න බැරි අය ඉන්නවා. තක්කලි කන්න බැරි. මොකද නම බැරි? ඉස්සෝ. මේගොල්ලෝ කියන ඉස්සෝ කරනාට ඉතින් අර වෙනේවන හරි? ඉස්සෝ කන්න බැරි අය ඉන්නවා. අන්නසි කන්න බැරි අය ඉන්නවා. තක්කලි කන්න බැරි අය ඉන්නවා. රබර් සිරප්පු දාන්න බැරි අය ඉන්නවා. රත්තරන් දාන්න බැරි අය ඉන්නවා. ඉමිටේෂන් දාන්න බැරි අය ඉන්නවා. එහෙම තියෙනවා. ඒව චර්මයට. තේරුණාද? ඉතින් මතක තියාගන්න ලෙදර් පාවිච්චි කරන්න බැරි අය ඉන්නවා. පුතේ මතක තියාගන්න ඉතින් මේ ඇලර්ජිස් තියෙනවා. එතකොට අපේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව මේ ඇලර්ජිස් ඇති වෙනවා. ඉතින් හැමත ආජීර්ණ පද්ධතිය, රුධිරයට, ශ්වසන පද්ධතියට නරු එක එක වෙලාවට කන්න. හරි? පුතේ මතක තියාගන්න. එතකොට ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන තත්ත්වය තමයි අදුම කියලා කියන්නේ. මේ සාමාන්‍ය පුතේ වාතය ගමන් කරන්න තියෙන ශ්වසන මාර්ගය. අපේ නාලයක් මෙහෙම තියෙන්නේ කියලා. දැන් අතන වාතය ගමන් කරන්නේ මේක හරහානේ. මේක ඉදිමෙනවා පුතේ. මොනවා හේතුවකින් මේක ඉදිමෙනවා. මේ හේතුව තමයි ඇලර්ජිස් එක. එතකොට දැන් මේක ඇතුලේ වාතය ගමන් කරන්න තියෙන ඉඩකඩ මොකද වෙන්නේ? දැන් තියෙන ඉස්සලා තිබ්බේ මේ ගන්න. දැන් මේක ප්‍රමාණයෙන් මහත් වුණා. දැන් පුතේ මේක හරහා වාතය ගමන් කරන්න ලේසියද අමාරුද? අමාරුයි. ඉඩකඩ අඩු වෙලා තියෙන්නේ. අන්න එතකොට පුතේ අවශ්‍ය තරම් ඔක්සිජන් පෙනාල්ටි දෙකට ලැබෙන්නේ නැහැ. එතකොට අමාරුයි හුස්ම ගන්න, try කරලා හුස්ම ගන්න. එතකොට සීන් කෙන්දිරියා ඒ වගේ දෙයක් ඇති වෙන්න පුළුවන් නේද? අමාරුයි හුස්ම ගන්න. මතක තියාගන්න බයත් හිතෙනවා පුතේ. ඔව් මොනෙන්ද මේක ඇති වෙන්නේ? හැමෝටම නෑ. දූවිලි, සත්වලොම්, ඔය ටෙඩි බෙයාලා ඇඳේ තියාගෙන බුදිය ගන්නවා නම් මල් පරාග මලක් කිම්බාම ඊට පස්සේ හරි. තේරුණා? දැන් මේ වෙලාවෙත් මල් පරාග යනවනේ පුතේ අපේ නහය ඇතුළේ. තේරුණා? දැන් ඒකනේ මේ මාස් දාපු එකේ හොඳ පැත්තක් තියෙන්නේ. නේ? මාස් දාපු එකේ හොඳ පැත්තක් තියෙන එක. මේ ශ්වසන පද්ධතිය ආරක්ෂා වෙනවනේ පුතේ යම් තරමකට. අන්න ඒකයි. මාස් දාලා එක්සර්සයිස් කරනවා වගේම නම් ප්‍රශ්නයක් තියෙනවා. මාස් දෙක දානකොට මම නම් දෙකක් දාන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකව ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ඒකට වෙනවා ෆිල්ටර් ෆේස් මාස්ක් එකක් අර ආමි එකේ පාවිච්චි කරන්න පුතේ. ගෑස් මාස්ක් එකක් ඔය පාවිච්චි කරනවා. ඒක මොන අරමුණකින් කිව්වද කියන්නේ? ඒ මතක ලසින්ද ඉනාගේ ඒක දාලා බස් එකේ යනවනේ වරුවට දිනේ පුතේ. එතකොට මේ ඒක බොළඳ කතාවක්. මාස් දෙකක් දාන්න මේක මේ පයිලා. මේ මාස් දෙකක් දැම්මම ඔක්සිජන් ලැබෙන්නේ නැහැ ඒකට අවශ්‍ය තරම්. තේරුණා? මාස් දාලා මම දැකලා තියෙනවා සමහර අය ව්‍යායාම කරනවා ඒකත් එච්චර හොඳ නැහැ. ස්වායු ශ්වසනය නෙමෙයි වෙන්නේ ඒක නිර්වායු ශ්වසනයක් වෙන්නේ. හරි? මාස් දාන එක හොඳයි ඈ. මාස් දාලා ආරක්ෂා වෙන්න. එතකොට පුතේ මතක තියාගන්න මේකට ප්‍රතිකාර තියෙනවද? නෙබියුලයිසින් එහෙම කරනවා දැකලා තියෙනවද? හුස්ම ගන්න බැරි අයට එහෙම නෙබියුලයිසින් කරනවා දැකලා තියෙනවා නේ? මොකක්ද ඒකට කියන්නේ සිංහලේ? දුම අල්ලනවා කියලා නේද කියන්නේ? දුමක් නම් අල්ලන්නේ නැහැ. දුම ඇල්ලුවොත් යාට තවත් අමාරු වෙනවනේ. එතකොට පුතේ මතක තියාගන්න මේක තව වැදගත්ම සංසිද්ධියක් තමයි මේකෙදී මේක සුව කරගන්න පුළුවන්. ඔව් හතිය කියන්නේ මේ සංසිද්ධියට මදාල් දෙයක් තමයි. මේ වයස අවුරුදු 18 විතර වෙනවා කලින් මේකට තියෙන හොඳම ව්‍යායාම වර්ග එහෙම තියෙනවා. මොනවද? ස්විමින් තමයි සාමාන්‍ය වතුරු නිර්දේශ කරන හොඳම ව්‍යායාමයේ විදිහට කියන්නේ පුතේ. හරි? ස්විමින් තමයි. ඔය අද මට රෙකෝඩ්ස් නම් බලන්න බැරුණා කොහොමද කියලා
අද දින මම හිතන්නේ ලංකාවේ ජාතික ශූරයා පීනුවම මේගොල්ලෝ නම් කියනවා ස්ථානයක් ගන්න අමාරු නා කියලා. මැතිව් මොකද නම මැතිව්ස් මොකක් කරේ මොනවන්නේ තියෙන්නේ. එයා පුතේ ඔය හතියට ප්‍රතිකාර විදියට පීනපු එක. තේරුණාද? හරි. ඉතින් ඒකයි කියන්නේ. බලන්න සෑම අඳුරු බලාකුරක් තුළම රිදි රේඛාවක් තියෙනවා කියන්නේ ඒක. එයා මේ වගේ දෙයකට ප්‍රතිකාර ගන්නයි පීනලා තියෙන්නේ. හරි? බලමු. ඊළඟට අපි කතා කරන්න පුතේ බ්‍රොන්කයිටිස්. එහෙම නැත්නම් ශ්වාසනාලිකා ප්‍රදාහය. ධනුෂි හයියෙන් කියන්න පුතේ. ඉස්සර චම්මුදී කියපු එක එච්චර ඇහුන්නේ නැහැ. ධනුෂි හයියෙන් කියන බ්‍රොන්කයිටිස් එහෙම නැත්නම් ශ්වාසනාලිකා ප්‍රදාහය. වෛරස හෝ බැක්ටීරියා ආසාදනයකින් ශ්වාසනාලිකා ඉදිමීම නිසා මෙම රෝගී තත්ත්වය ඇතිවේ. අධික කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම මෙම රෝගයේ ලක්ෂණ වේ. ශ්වාසනාලිකාවට අමතරව ස්වරාලයද ආසාදනය වීම නිසා නිසි ලෙස කටහඬ පිටවීම සිදු නොවේ. පුතේ මේ වෛරස් බැක්ටීරියා ආසාදනයකින් ශ්වසන මාර්ගයේ තියෙන ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා අග්‍රස්ථ අනුශ්වාසනාලිකා ශ්වාසනාලය ඒවා ඉදිමෙනවා. එතකොට ඇතුළට යන වාත ප්‍රමාණය අඩු වෙනවනේ. ඇතුළට යන වාත ප්‍රමාණය අඩු වුණාම හරියට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. හරියට ඔක්සිජන් ලැබෙන්නේ නැති හින්දා පුතේ මොකද වෙන්නේ? හුස්ම ගන්න අමාරුයි. මෙයා ඒතකොට නිතරම ගගා එහෙම තමයි ඉන්නේ. ඒ වගේම තමයි මෙයා කටහඬ ස්වරාලයත් හරියට වැඩ කරන්නේ නැහැ හුස්ම මෙහෙට වෙනකොට. එතකොට කටහඬක් නිතරම නිකන් අමාරුවෙන් කතා කරන්නේ. මේ ලක්ෂණ හොඳට මෙන්න එක්කෙනෙක් කියන්නකො පුතේ නරක දෙයක් කළා. දුම් වර්ග පානය කිරීමෙන් මේ තත්ත්වය බලන්නකෝ සිගරට් බොන ඒක කාබන් මොනොක්සයිඩ් උත් බලපානවා. සිගරට් අධිකව බොන අයට ළමයි කොහෙද යන්නේ? ඔව්නේ. වෙලාව ගත වෙන්නේ. පුතේ සිගරට් අධිකව බොන අය දැකලා තියෙනවද නිතරම හැම වෙලේම හැම වෙලේම මේ බලන්නකෝ බිම්සර මේගොල්ලෝ කියන ඒවා දෙක මේ මන්නම් ඕවට නෑ අහිංසක ළමයි. හරි පුතේ මේ අඟුලිමාලටත් කිව්ව අහිංසක කියලා. හරි මේ පුතේ ඉතින් ඒ தත්ත්වෙත් බලපාන. තේරුණාද? හරි. මේකට ප්‍රතිකාර තියෙනවද මොකද? ප්‍රතිකාර තියෙනවා මේවට ප්‍රතිකාර ලබා ගන්නවා. හරි? අපි ඊළඟට කතා කරනවා ටියුබර්කුලෝසිස් එහෙම නැත්නම් TB ටියුබර්කුලෝසිස් බැසිලස් කොක්ස් බැසිලස් රොබර්ට් කොක් කියන වෛද්‍යවරයා තමයි මේක හොයාගත්තේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. කවුද කියවන්නේ පුතේ? කවිෂා කියවන්න පුතේ ටිකක් දිග අපි දෙන්නෙට දෙමු ඒක නේද? ඒ තේරුම් නැහැ. කවිෂා පළවෙනි පේලි 3 කියවන්න පුතේ ෂෙරෝගේ. කවිෂාට පස්සේ ලෑස්ති වෙන්න පුතේ නමෝදී. ඊළඟ පේලි 3 කියවන්න ලෑස්ති වෙන්න. කවිෂා කියවන්න පුතේ පළවෙනි පේලි 3. බැක්ටීරියාවක් නිසා ඇතිවන ප්‍රෝවන රෝගයකි. බැක්ටීරියාව පෙනහැලි තුළට ඇතුළු වී ගුණනය වන විට බැක්ටීරියා ගහනය වැඩි වී ක්‍රමයෙන් පෙනහැලි පටක ක්ෂය වන්නට පටන් ගනී. ප්‍රධාන වශයෙන් පෙනහැලි ආසාදනය වුවද ක්ෂය රෝගය නිසා ශරීරයේ වෙනත් ස්ථාන වලටද බලපෑ මිති විය හැකිය. හරි. රෝගය හරි. එතන ඉඳන් නමෝදී කියන්නේ රෝගය වැළඳෙන විට සෙම සමග ක්ෂය වූ පෙනහැලි පටක කැබලි පිටවේ. පෙනහැලි ක්‍රමයෙන් ක්ෂය වී සිදුරු වේ. මේ නිසා රුධිර වාහිනී පවා බිඳී ගොස් කහින විට සෙම සමග රුධිරය පිටවේ. අන්න බලන්නකෝ මේ කොක්ස් බැසිලස්ලා පුතේ අපේ පෙනහළු ආසාදනය කරාම එන්න ඒක මත තැම්පත් වෙලා ආසාදනය කරාම මුලින්ම අධික කැස්ස නොනවතින කැස්ස අනිවාර්යෙන් නොනවතින කැස්සක් තියෙනවා නම් මතක තියාගන්න ડોක්ටර් කෙනෙක් ගාවට යන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ කැස්සත් එක්ක අධිකව පිට වෙනව මොනවද? සෙම. හරි ඊට පස්සේ මොකද කරන්නේ? සෙමත් අධිකව පිට වෙනකොට ඊට පස්සේ ආසාදනය වෙලා ගර්තත් ආසාදනය වුණාම කෙටියෙන් ලියුව මේක කෙටියෙන් ලියන්න බෑනේ පුතේ පොතේ තියෙන එක. මේ නෝට් එක කෙටියෙන් ලියුවලු. හරි? එතකොට පුතේ මතක තියාගන්න මේක මේ මොකද වෙන්නේ? සෙමත් නිකුත් වෙනවා. සෙමත් එක්කද ඊළඟට වෙන්න පුළුවන් දේ තමයි මේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් ගර්ත ක්ෂය වෙන්න පටන්. ඒක තමයි මේකට මොන රෝගය කියලාද කියන්නේ? ක්ෂය රෝගය කියලා කියන්නේ. එතකොට ගර්ත කෑලි කැඩිලා කාර්ලා කෙල ගහනකොට එහෙම ගර්ත කෑලිත් එළියට එනවා. ගර්තයට මතකද දන්නේ අපි රූප ඇඳලා
ගර්භයට පිටින් තිබ්බ මේව වැල් වගේ කියලා මොනවද තිබ්බේ පුතේ? රුධිර කේශනාලික රුධිර කේශනාලිකා. හොඳයි. ඊළඟට රුධිර කේශනාලිකා ඩැමේජ්. ඊළඟට එන්නේ සෙමයි ගර්ත කෑලි ලේ එළියට එන්න පටන් ගන්නවා කියලා ගහනවා. තේරුණාද? මතක තියාගන්න. ඉතින් මේක මූලික වශයෙන් ප්‍රාථමික අවදි වලදී මේක හොඳ කරන්න පුළුවන් රෝගී තත්ත්වයක්. බරපතලම අවදි වලට ගියාට පස්සේ නම් හොඳ කරන්න අමාරුයි. මතක තියාගන්න. අපි බලමු ෂර් රෝගයේ රෝග ලක්ෂණ තියෙනවා පුතේ. බිම්සර පුතේ ෂර් රෝගයේ ලක්ෂණ 5 කියන්න. අධික වෙහෙස කෑම අරුචිය ශරීරය සෙවීම කැස්ස සමග රුධිරය පිටවීම උණ. ඒ කියන්නේ පුතේ හැමදාම කැස්ස තියෙනවා නම් හවසට රාත්‍රී කාලේ නිරන්තරයෙන් උණ තියෙනවා නම් දිගටම ඇඟට පණ නැත්තම් අනිවාර්යෙන් මේක සෙම පරීක්ෂාවක් කරගන්න එක හොඳයි. ඊට පස්සේ කෑම කන්නත් බෑ ඇඟ ෂේ වෙනවා. කෙට්ටු වෙලා යනවා. දැන් මේ එක්සර්සයිස් කළා කෙට්ටු වෙන අයව මේකට අල්ලගන්න බෑ. එක්සර්සයිස් කළා කෙට්ටු වුණා. මේ මිනිස්සු එහෙමයි පුතේ. දැන් ඕක මරු කතාව මම මේ ළඟදී අහගෙන කියනවා ගෑනු කෙනෙක් එහෙම එක්සර්සයිස් කරලා කෙට්ටු වුණා. එක්සර්සයිස් කරනවා. එහෙම. මිනිහෙක් කෙට්ටු වුණා. මිනිහෙක් කෙට්ටු වුණා. ෂුගර් නේ. එහෙම. මම ඒක අත්දැකීමෙන් කියන්නේ මොකද මම වෙලාවක මම WhatsApp එකට අප්ලෝඩ් කරන ස්ටේටස් එකකදී මම මගේ විශාල මහ තැඟක් තිබ්බ පොඩි කාලේ මාව දන්න අය දන්නවා අම්මලා තාත්තලේවත් දන්නේ නැහැ කියලා. ඉතින් ඉස්සර ඉන 38ක් තිබි මම අධික ව්‍යායාම කරලා ඉන 26කට බැස්සුවා. අන්තිමට අපේ අම්මලා තාත්තලාට වටේ හිටපු කට්ටිය මොකක්ද දන්නවද කිව්වේ? ජිම් එකට ගිහින්. පුතා කුඩු ගහනවා. එතකොට ඉතින් අර කියන අවබෝධයෙන් කට්ටිය අපේ තාත්තලාත් ඒක මනාව අවබෝධ කරගත්තා මට ජිම් යන එක නැවැත්තුවා. ඔය යන්න එපා ජිම් එකට. තේරුණා? මිනිස්සු එහෙමයි බලන්නේ. මට තියාගන්න මේ කෙට්ටු වෙනවා කියලා කියන්නේ ඇඟ ෂේ වෙලා යනවා. ඇඟ ෂේ වෙලා යනවා. ආයි ගන්න දෙයක් නැහැ. ඒකයි මේකට නම වෙලා තියෙන්නේ ෂේ රෝගය කියලා. තේරුණාද? මත්. ඔව් එහෙම. දැන් මේ කට්ටියකදී ෂේ රෝගය හැදෙන්නේ පෙනාලි දෙකේ විතරයි. නෑ. වෘෂණ වල හැදෙන්න පුළුවන්. ඩිම්බ කෝෂ වල හැදෙන්න පුළුවන්. ඇසක හැදෙන්න පුළුවන්. චර්මයේ හැදෙන්න පුළුවන්. මේ ෂේ රෝගය තව කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙනවද නැද්ද? බෝ වෙනවා. අර රෝගේ තියෙන කෙනා හැමතැනම තුක් ගග කෙල ගග ගියාම හැදෙන්න පුළුවන් නේද පුතේ? මතක තියාගන්න. හරි? බලමු රෝගය වළක්වා ගන්න මොකද්ද කරන්න ඕනේ? බිම්සර කිව්වා නිෂිත් කියන්න පුතේ විස්තරේ. ඊට යට තියෙන ඡේදේ ප්‍රතිශක්තිකරණ එන්නට ලබා ගැනීම හා වැළඳුණු විට නිසි ප්‍රතිකාර නිසි අයුරින් භාවිත කිරීම වැදගත් වේ. ක්ෂය රෝගය නිසි පරිදි ප්‍රතිකාර කිරීම සුව කළ හැකිය. මාස 6ක වගේ බේත් කෝස් එකක් තියෙන පුතේ. ඒ බේත් කෝස් එක නොකඩවා දිගටම කළොත් එහෙම හොඳ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලෝ පොඩි කාලේ ගහලා ඇති එන්නටක් බබා කාඩ් එක අරන් ඕනම් බලන්න. BCG කියලා එකක් ගහලා ඇති. BCG කියලා එකක් ගහලා ඇති. හැබැයි මෙහෙමයි. BCG එන්නට ගහලා දවසකට සිගරට් 5ක් විතර බොනවා. බවුලක් නෑ මචං BCG එක ගහලා තියෙන ක්ෂය රෝගේ හැදෙන්නේ නැහැ. හැදෙන්න පුළුවන්. මතක තියාගන්න. අපේ ශ්වසන පද්ධතිය දුර්වල කරනවානේ. එතකොට පුතේ බැක්ටීරියාව ගිහිල්ලා රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අපි බලමු. ධූම්පානය නිසා ඇතිවිය හැකි රෝගාබාධ. කවුරු හරි කිව්වොත් ඉන්ද්‍රියට පොඩ්ඩක් සිගරට් එකක් ගන්න ඕන කියලා කන්ට දෙකක් ගාලා මේක පෙන්නන්න පුතේ. හරි? අපි හැබැයි ඒක තනි කෙනෙක්ට දුන්නොත් තනි කෙනෙක්ට දෙමු නේ කමන්නේ නැහැ. කවුද ඉන්නේ පුතේ? නුවණි. නුවණි පළවෙනි ඡේදය කියන්න ඊළඟට පූජා ලෑස්ති වෙලා ඉන්න. නුවණි පළවෙනි ඡේදය කියවන්න ධූම්පානය ස්මෝකින්. කියන්න. නුවණි ඉන්නවද? දුම්බීම හේතුවෙන් පෙරහැරි පිළිස්සා ඈත ඉඳන් කියනවා වගේ ඇහෙන්න පුතේ. වාගේ පොඩ්ඩක් සවුන්ඩ් වැඩි කරගන්න බෑද? දුම්බීම හේතුවෙන් පෙරහැරි පිළිස්සා බ්‍රොන්කයිටිස් ආදී රෝග විඳින අතර එමගින් නොයෙක් රෝග හා ආබාධ සැදීමේ ප්‍රවණතාවද මරණයට ඇතිවිය හැකිය. සිගරට් දුමෙහි අඩංගු කාබන් මොනොක්සයිඩ් වායුව රුධිරයට උරා ගනී. එය හිමොග්ලොබින් වර්ණකයේ සමග වේගයෙන් බැඳෙන අතර හිමොග්ලොබින් සමග ඔක්සිජන් සම්බන්ධ වීමට ඇති ඉඩ අඩු කරයි. එවිට රුධිරයේ මගින් ඔක්සිජන් පරිවහනය අඩු වේ. අන්න හරි. පුතේ මතක තියාගන්න අපේ මේ කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් මතකයි නේද? කාබන් ඩයොක්සයිඩ් කියන්නේ CO2 කාබන් මොනොක්සයිඩ් CO. මේ CO ගිහිල්ලා රතු රුධිර අණුත් එක්ක බැඳුනාම මෙයා නම් බැඳුණා ගැලවුණා.
තේරුණාද? අදාළ තැන් වල දෙයක් බැඳුණා ගැලවුණා. මෙයා බැඳුනොත් බැඳුනාම තමයි. බැඳුනොත් බැඳුනාම තමයි. ආයෙ අතාරින්නේ නැහැ. එතකොට පුතේ සර් දුම් බොන එක්කෙනෙක්ට ලේදන් දෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ලේදන් දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද රුධිර සෛල කියන්නේ ජනනය වෙන දෙයක් නේ පුතේ. ලේදන් දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරි? එතකොට මතක තියාගන්න මේ කාබන් මොනොක්සයිඩ් රතු රුධිරාණු සෛලයක් අපි ඉගෙන ගමු ඉස්සරහට. ආයු කාලය දින 120යි. එතකොට මෙයා දින 120 තුල විශාල වැඩක් දින 120යි කියන්නේ මාස කීයද පුතේ? මාස 4යි. 30ක් 4 120යිනේ. මේ මාස 4 තුල මෙයා ඇඟ පුරා දිගටම ද්‍රව්‍ය පරිවාහනය කරනවා. මතක තියාගන්න මේ ක්‍රියාවලිය කරන්න හම්බ වෙන්නේ නැහැ කාබන් මොනොක්සයිඩ් ඉන්නකොට. එතකොට අසාමාන්‍ය කැස්ස තත්වයක් එහෙම ඇති වෙන්නේ ඒකින්ද. පූජා එතන ඉඳන් කියන්නේ. පූජා කියන්නේ සිගරට් දුමේ අඩංගු නිකොටීන් වැනි తాවකාලික හෘද ස්පන්දනයේ වේගය වැඩි කරයි. එවිට රුධිර පීඩනයද తాවකාලිකව වැඩි වේ. සිගරට් දුම හේතුවෙන් ශ්වසන මාර්ගයේ ඇති පක්ෂම විනාශ වීම නිසා ශ්‍රේෂ්ඨ ශ්‍රාවය හා දුම් වල අඩංගු ශ්වසන මාර්ගයේ එක්වීම සිදු වේ. එවිට ශ්වාසනාල ඉදිවීම වැනි සංකූලතා මෙන්ම බ්‍රොන්කයිටිස් වැනි රෝග තත්ත්ව ඇතිවීම ශ්වසන අභික්‍රිය කියව ගන්නත් බැයිද පුතේ ගෙදර ඉඳලා දැන් පාඩම් එක. මොකක් කියවන්නේ නැද්ද? හරි මේ බලන්න. මේ පක්ෂමතල අපිච්ඡදේ තියෙන්නේ මේ ශ්වසන මාර්ගය. මේ පක්ෂමතල අපිච්ඡදේ මේ දුම්කොළ කියන්නේ පුතේ දුම්කොළ වල විද්‍යාත්මක නාමය නිකොටිනා ටොබැකම්. නිකොටිනා ටොබැකම්. නිකොටින් කියන සංඝටකයට පුළුවන් අපේ රුධිර පීඩනය වැඩි කරන්න. එතකොට රුධිර පීඩනය නිරන්තරයෙන් සිගරට් බොන්න වැඩි වෙනවා. රුධිර පීඩනය වැඩි වෙනකොට පුතේ ඒක ඇති වෙන්න පුළුවන් හෘදයාබාධ, ඒ තත්ත්වවල ආඝාත, ඒ තත්ත්වවල එන්න පුළුවන්. මේකේ තියෙන නිකොටින් සංඝටකය කියලා මේ පක්ෂමෝල තැම්පත් වෙනවා. පක්ෂම මතකද දැන් ඉතින් කියද්ද නැහැ සර් එහෙම එකක් නම් මතක නැහැ කියලා පක්ෂමතල අපිච්ඡදේ කියලා එකක් ඉගෙනනවා මතකද දන්නේ නැහැ. පටක පාඩමේ. එතකොට පක්ෂම මත තැම්පත් වුණාම පක්ෂම වලට සැලෙන්න බෑ පුතේ. මේ පක්ෂම කරන්නේ ගාන්ට ශ්වසන මාර්ගයට ඇතුළෙන් ද්‍රව්‍ය ඉවතට තල්ලු කරන එකනේ. එතකොට යාට සැලෙන්න බෑ. එතකොට ආගන්තුක ද්‍රව්‍ය කෙලින්ම පෙනහළු වලටම යනවා පුතේ. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව පිළිකා හැදෙන්න පුළුවන් කොහෙද පුතේ? පෙනහළු ඇතුලේ පිළිකා හැදෙන්න පුළුවන්. පෙනහළු පිළිකා. තේරුණාද? හරි. පිළිකා දිනනකොට සෛල වැඩි වෙයි. ඔව් සෛලා සාමාන්‍ය ලෙස වර්ධනය වීමක් තමයි වෙන්නේ. මුඛ පිළිකා. ඒ බුලත් විට එහෙම කරනකොට ඒක තැනක ක්‍රියාවලිය ඉන්න මයික වෙන දවසට පොඩ්ඩක් කියන්න. හරි? රුබින්දු එතන ඉඳන් කියන්න පුතේ ඊළඟ කැලි දෙකම රුබින්දු සිගරට් දුමට නිරාවරණය වීමෙන් ශ්වාසනාල අපිච්ඡදය තුළ අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය වී පිළිකා තර්ජන ඇතිවිය හැකිය. දුම් නොබොන්නන් හටද සිගරට් දුම ආග්‍රහණය වීමෙන් ඉහත කී තත්ත්ව ඇතිවිය හැකිය. ඔව් එතකොට පුතේ මම සිගරට් එකක් බොනවා නම් මම බොන්නේ නැහැ බය වෙන්න එපා. මේ ළඟ ඉන්න අයට පුතේ ඒකෙන් ඇති වෙන බලපෑම මම ප්‍රාථමික බලපෑමකට ලක් වෙනවා. මේ මෙතන ළඟ ඉන්න අයට ඇති වෙන මොන බලපෑමද? ද්විතීක බලපෑමකට ලක් වෙනවා. දැන් හොයාගෙන තියෙනවා පුතේ තෘතීක බලපෑම කියලා හේකුත් තියෙනවා. ඒ අලුවේම තනින් තන දැම්මාම පරිසරයේ වාසය කරන කුඩා සතුන්ට මේක ශාක පද්ධති වලට ශාක සම්තතියට මේක හානි කරයි. ඒක මතක තියාගන්න. හරි? අපිටත් ඒකෙන් බලවන්න. ඔව් අපිටත් බලපෑම් තියෙන පුළුවන් අපේ පරිසරයත් ඒ වගේ සිගරට් අලුත් එක්කම ගැටෙන ප්‍රමාණය අඩුයි නේද? සාමාන්‍ය වැඩිපුර මේ කුඩා සතුන්, කුඩා පැලෑටි ඒ වගේ දේවල් වලට තමයි ඒක බලපෑමක් ඇති වෙන්නේ. තේරුණාද? ද්විතීක බලපෑම වැඩි. මොකද කාබන් මොනොක්සයිඩ් තමයි වැඩිපුරම ඉෆෙක්ට් වෙන්නේ. එතකොට ද්විතීක බලපෑමට තමන් ගාව සිගරට් ගොඩක් බොනවා නම් අවංකවම කෙලින්ම ඍජුව ඒකට අකමැත්ත පළ කරන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ. මොකද ඔයාට සිගරට් එක බොන එක්කනට වැඩි බලපෑමක් තියෙනවා. අපි ඊළඟ ලෙඩේ කතා කරමු පුතේ සිලිකෝසිස්. සිලිකෝසිස් ගැන කියවන්නේ පුතේ සනුලි. සනුලි සිලිකෝසිස් කියන්නේ. සනුලි සනුලියත් අපි එන වෙන එක්කෙනෙක්ට දෙමු. සෙත් සදනි කියන්න පුතේ සිලිකෝසිස්. සෙත් සදනි යත් නෑ. හරි. සිතුම් ඉන්නවද? සිතුම් කියන්න සිලිකෝසිස්. ග්‍රැනයිට් ගල් අඟුරු පතල් වැනි වීදුරු වැනි කර්මාන්තවල යෙදෙන නිරන්තරයෙන් සිලිකා සංයෝග අඩංගු දූවිලි වලට නිරාවරණය වේ. එම අංශු ආශ්වාස කළ විට ඒවා ගර්ත තුළ එකතු වේ. එම
මගින් ක්‍රමයෙන් පෙනහැලි පටක විනාශ වී යයි. මෙම රෝගය සිලිකෝසිස් ලෙස හැඳින්වේ. අමාරු හුස්ම ගන්නවා වගේ. පුතේ එතකොට මේ අපේ පෙනහළු තුලට එහෙම ඔය ගල් කුඩු ගල් කොරි වලින් වැඩ ගන්න අය. තේරුණාද? ඊට පස්සේ සිමෙන්ති ඇස්බෙස්ටෝස් ඇස්බෙස්ටෝසිස් මේකට එන්නේ නැහැ. පතල් වල වැඩ ගන්න නැහැ. මිනරල් පතල්, මැණික් පතල් ඒ වගේ ක්‍රියාවලිය දෙනකොට මේ කුඩා ස්පටික ශ්වසන පද්ධතියට ගිහිල්ලා අපේ ශ්වසන පද්ධතිය තැම්පත් වීමෙන් පෙනහළු පටක විනාශ වෙනවා. ඒවා පුතේ ක්‍රිස්ටල්ස් නේ නේද? කැපෙන තියුණු කොටස් සහිත ඒවානේ. එතකොට මතක තියාගන්න මේ රෝග තත්ත්වෙට කියන්නේ සිලිකන් ආශ්‍රිතව ඇති වෙන තත්ත්වෙින්ද මොකද්ද කියන්නේ? සිලිකෝසිස් කියලා කියන්නේ. හරි? තරුෂි ඇස්බෙස්ටෝසිස් කියන්නේ පුතේ. ඇස්බෙස්ටෝසිස් ඇස්බෙස්ටෝසිස් අංශු සහ කෙඳිති සහිත දූවිලි ආශ්වාස කිරීමෙන් මෙම රෝගය සෑදේ. මෙම අංශු ශ්වසන මාර්ගයේ එක්රැස් වීමෙන් පටක ශීඝ්‍රයෙන් විනාශ වී යයි. ඔව් පුතේ දැන් වර්තමානයේ ඇස්බෙස්ටෝස් නේද වැඩිපුරම ගෙවල් වල දාලා තියෙන්නේ. ඇස්බෙස්ටෝස් වලින් ඒ නිකුත් වෙන පුංචි කෙඳිති වගේ දේවල් අපේ ශ්වසන මාර්ගයට ගිහිල්ලා අපිට හානිදායක තත්ත්වයක් ඇති කරනවා. ඒ තත්ත්වයට කියනවා මොකද්ද? ඇස්බෙස්ටෝසිස් කියලා තමයි කියන්නේ. පිළිකා හැදෙන. තේරුණාද? මතක තියාගන්න. සිලිකෝසිස් ඉඳලා පිළිකා හැදෙන්න පුළුවන්. හරි? අපි පුතේ එතකොට අද අපි දැන් මේ වෙනකොට ශ්වසන පද්ධතිය කතා කරලා ඉවරයි. අපි තාම ශ්වසන පද්ධතිය විතරයි කතා කරේ නේ. මේ පාඩමේ. ඕනේ මම මතක විදිහට ශ්වසන පද්ධතිය විතරයි කතා කරේ. එතකොට දැන් බහිශ්‍රාවී පද්ධතියේ නෝට් එක එවලා තියෙන ලබන සතියේ අපි බහිශ්‍රාවී පද්ධතිය කතා කරනවා. ඒකම මම එවන්න ආර්ජීන පද්ධතිය නෝට් එකත් එවන්න. අපි ඒකත් සාකච්ඡා කරන්න බලමු. යම් තරමක් එවුවගේ මට පොඩි මතකයක් තියෙනවා. එහෙනම් පුතේ පාඩම් කරන්න. ඔයගොල්ලෝ පාඩම් කරන්න නැති බවක් තමයි අපිට නම් ඉතින් පේන්නේ. පාඩම් කරන්න. ඒ දෙදා වැඩ කටයුතු මනාව කරගෙන යන ෂෝට් නෝට් ගහලා ඉවර කරන්න. දැන් ඉවර කරන්න ඕන. තව තියෙනවා, තව ගහන්න තියෙනවා. ඒක බොරු කතාවක්. දැන් ෂෝට් නෝට් ඉවර කරන්න ඕන පුතේ. දැන් ෂෝට් නෝට් උත් පාවිච්චි කරලා දැන් පාඩම් කරන්න කාලේ තියෙන්නේ. ඉතින් මහන්සිලා වැඩ කටයුතු කරගන්න පරිස්සමෙන් ඉන්න. එහෙනම් ආයිබෝවන් බුදු සරණයි පුතේ. ආයිබෝවන්. අයිබෝන් බුදු සරණයි පුතේ.